ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක් ගීක් කිල්ගේ YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න යාළුවෝ හැම කෙනෙක්ම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලට අවශ්‍ය වෙන ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි වදන් සැකසීමේ මෘදුකාංග. එහෙම නැත්නම් අපිට type setting වගේ දේවල් සිද්ධ කරගන්න අවශ්‍ය වෙන මෘදුකාංග ගැන. ඉතින් මේ වදන් සැකසීමේ මෘදුකාංග කියන එක වැදගත් වෙනවා 10 වසර දුවදරුවන්ට 11 වසර දුවදරුවන්ට වගේම O level වගේම A level කරන අයටත් ඒ වගේම උසස් විභාග සඳහා පෙනී සිටින අයටත් සාමාන්‍යයෙන් පරිගණක සාක්ෂරතාවයේ මැනීමේ විභාග වලට වගේ සම්බන්ධ වෙනකොට උදාහරණයක් ඇටියට බාහිර උපාධිකරණ අයගේ පරිගණක සාක්ෂරතා පේපරයක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට එකතු වෙන හැම කෙනෙකුටම මේ පේපරේ ගොඩක් වැදගත් වෙනවා. ඒ දේවල් වල විෂය නිර්දේශයට මේ හැම දෙයක්ම අදාළයි. ඉතින් අද අපි කතා කරන්නේ මේ වදන් සැකසීමේ මෘදුකාංග ගැන. ඉතින් වදන් සැකසීමේ මෘදුකාංග ගැන කතා කරනකොට වදන් සැකසීමේ මෘදුකාංග බොහෝමයක් අපිට දකින්න පුළුවන්. අපි අද කතා කරන්නේ අපේ වීඩියෝ එකෙන් වදන් සැකසීමේ මෘදුකාංග හැටියට ලෝක ප්‍රසිද්ධ Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරලා තියෙන Word කියන software එක ගැන. ඉතින් මේ Word කියන software එක ගැන කතා කරනකොට මේක අපිට ගොඩක් වැදගත් වෙනවා අපිට ලිපි ලේඛන සකස් කිරීමේදී සාමාන්‍යයෙන් වදන් සැකසීමේ දේවල් වලට බොහෝ දුරට ගොඩක් දුරට ලෝකේ පුරා ප්‍රසිද්ධම වෙලා තියෙන software එක. එහෙම නැත්නම් මෘදුකාංගය තමයි මේ Microsoft සමාගම විසින් නිපදවලා තියෙන Word කියන software එක. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ Word කියන එක ගැන සම්පූර්ණ විස්තරයක්. ඉතින් ඉස්සෙල්ලාම මම ඔයාලට මේ Word කියන එක download කරගන්නේ කොහොමද කියලා දෙන්නම්. Word කියන එක download කරගන්න පුළුවන් ඔයාලට Google එකට ගිහිල්ලා Google එකේ search කරන්න Microsoft Word download කියලා. මෙන්න මේ විදිහට download කරාට පස්සේ ඔයාලට පුළුවන් Microsoft සමාගමේ නිල වෙබ් අඩවියට මේ විදිහට log වෙන්න. ඒකෙන් තියෙනවා ඔයාලට මේ Microsoft Word කියන එක මිලදී ගන්න හෝ එහෙම නැත්නම් free download කරගන්න. මේ free download කරගන්න එක දින කිහිපයකට පමණයි ඔයාලට භාවිතා කරන්න පුළුවන්. අපි මේක පාවිච්චි කරනවා නම් buy කරලා ගන්න ඕනේ. එහෙම නැත්නම් මුදල් දී ලබා ගත යුතු software එකක් තමයි මේ Microsoft Word කියන software එක. නමුත් බොහෝ විට අපි ලංකාවේ ඔයාලා දැකලා ඇති හැම පරිගණකයකම වගේ Word කියන software එක download කරලා පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරන්නේ හොරෙන් එහෙම නැත්නම් crack එකක් යොදාගෙන තමයි ඒක භාවිතා කරන්නේ. එහෙම නැත්නම් අපි අනිවාර්යයෙන්ම මේක මිලදී ගන්න ඕනේ. මිලදී ගන්නවා නම් අඩුම රුපියල් 15000ක්වත් යනවා මේක පාවිච්චි කරන්න මිලදී ගන්නවා නම්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට ගොඩක් ලේසියෙන් මේ crack එකත් එක්ක download කරගන්න පුළුවන් තැනක්. හැබැයි මේක මම අනුමත කරන්නේ නැහැ. නමුත් මම දන්නවා මේ දුවදරුවන්ට ලොකු මුදලක් නැහැ මේ වගේ software එකක් අරගෙන මේ O level වගේ විභාගයකට එහෙම නැත්නම් පරිගණක සාක්ෂරතා පේපර් එකකට ලියන්න තරම් දැනුමක් ලබා ගන්න මේ software එකක් download කර මිලදී ගන්න අවශ්‍යයි කියලා. ඒ හින්දා මම ඔයාලට මෙන්න මේ website එක ඔයාලට හඳුන්වලා දෙන්නම්. ඒක තමයි FileCR කියන website එක. මේ තියෙන FileCR website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය කරන ඕනෑම software එකක් download කරගන්න. ඉතින් මෙන්න මෙතන ඔයාලට ගහන්න තියෙන්නේ Word කියලා. Word කියලා ගැහුවාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් Word එකට අදාළ setup file එක download කරගන්න. ඔයාලා මේ list එක දිගේ පල්ලෙහාට ගියපුවම බලා ගන්න පුළුවන්. මෙතන ඇවිල්ලා නැහැ. හරියටම මෙතන වචන ගහන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙම ගැහුවේ නැත්නම් ඔයාලට software එක download කරගැනීමේ හැකියාවක් නෑ. මොකද මේකේ keyword එක හරියටම වැඩ කරන්නේ නැති හින්දා. මේ තියෙන ඔයාලට පේනවා ඇති Microsoft Word 2019 Pro download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන මෙන්න මේ විදිහට මේකට ගිහිල්ලා ඉවර වෙලා මේ office package එකම තියෙනවා මෙතන download කරගන්න. මෙතන ඔයාලට direct download කරගන්න නම් direct download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් torrent එකක් විදියට අරගෙන එහෙම download කරගන්නත් පුළුවන්. මම මෙතනදී ඔයාලට download කරලා පෙන්නන්නේ නැහැ. මම මේ වෙන විටත් මේක download කරලා තියෙන නිසා. ඉතින් මේකේ GB 7ක ප්‍රමාණයක් ඔයාලට පෙන්නන්නේ. මේකේ Word එක, Excel එක, PowerPoint එක මේ හැම package එකක්ම තියෙන හින්දා තමයි GB 7ක් වගේ පෙන්නන්නේ. ඉතින් ඔයාලට
මේක බලලා ඉවරලා මේක මේ Microsoft Word එකට අදාළ රිසල්ට් වෙන ලිස්ට් එක බලලා අඩු ධාරිතාවක් තියෙන අඩු GB ගාණක් තියෙන software එකක් download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් YouTube එකේ ඔයාලට පුළුවන් ලේසියම මම ඒක කියලා දෙන්න. ඔයාලට තියෙන්නේ YouTube එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ මෙතන search කරන්න පුළුවන් how to download Word කියලා ගහලා වෙලා search කරලා මේ විදිහට ගොඩක් වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝ එකක් බලලා ඉවර වෙලා ඔයාලට මේක නිවැරදිව download කරගන්න පුළුවන්. මේ වීඩියෝ වලම සාමාන්‍යයෙන් description එකේ ඔයාලට බලා ගන්න පුළුවන් Word එක download කරගන්න තැන වෙබ්සයිට් එකේ link දාලා තියෙනවා. මේ විදිහට බලාගෙන ඔයාලට මේක download කරගන්න පුළුවන්. මම මේ download කරන එක ගැන install කරන එක ගැන මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ නැහැ. මම ඔයාලට පාර පෙන්නුවේ මේක ගැන දැනුමක් නැත්තම් මේක කොහොමද කරගන්නේ කියලා දෙන්න. ඉතින් මේ විදිහට ඔයාලට Word එක download කරගෙන ඔයාලගේ පරිගණකය තුළ ස්ථාපනය කරගන්න පුළුවන්. මම මේ වන විටත් පරිගණකය තුළ මේක ස්ථාපනය කරගෙන තියෙන්නේ. ඉතින් මම අන්න එතන ඉඳන් තමයි ඔයාලට මේ පාඩම continue කරන්නේ. ඉතින් ඔයාලා ඉස්සරවම Word එක ගැන ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම ඔයාලට තියෙන ඔයාලගේ පරිගණකයේ start කියන බටන් එක ක්ලික් කරන්න. Windows 10 නම් මේ විදිහට පෙන්නයි. Windows 7 වගේ පාවිච්චි කරනවා නම් මීට වෙනස් විදිහකට පෙන්නයි. කොහොම කරත් මේ start කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට search කරන්න එකක් ඇති. Windows 7 වල නම් Windows 10 වල නම් වෙනම මේක search කරන්න තියෙනවා. ඉතින් ඔයාලට තියෙන මෙතන Word කියන වචනේ type කරන්න. Word කියන වචනේ type කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට Word icon එක පෙන්නනවා. ඔයාලට පුළුවන් මේක මේ විදිහට open කරගන්න. ඉතින් Word එක මෙහෙම open කරගත්තයින් පස්සේ මේ මම පාවිච්චි කරන්නේ අලුත්ම version එකක්. සාමාන්‍යයෙන් පරණ version වල නම් ඔයාලට මීට වඩා වෙනස් interface එකක්. මගේ interface එකේ ඉන්නේ ආරම්භ කරනකොටම මෙන්න මේ interface එක. මේකට සමාන interface එකක්ම ඔයාලා පාවිච්චි කරන මෘදුකාංගයේත් බොහෝ දුරට ඇති. ඉතින් Word එකේ ඉස්සෙල්ලාම ඔයාලට දකින්න පුළුවන් interface එක තමයි මේ තියෙන්නේ. මම මේක ගොඩක් පාවිච්චි කරලා තියෙන හින්දා ඔයාලට පේනවා ඇති මේ recent කියන එක යටින් ලොකු list එකක් තියෙනවා. මම මෙච්චර කල් edit කරපුවා ඒකේ time එකත් එක්කලා අන්තිමටම type කරපු එකේ ඉඳන් මේ පරණ විදිහට මේ ටික හැදිලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙතන new කියලා එකක් තියෙනවා. මේ new කියන එකේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා එක එක sample තියෙනවා. ඒ වගේම blank document කියලා එකක් තියෙනවා. මේ blank කියන document එක click කරලා තමයි අපි ඉස්සෙල්ලාම මේකට යනකොට යන්න අවශ්‍ය කරන්නේ. එතකොට මෙතන new කියලා එකක් තියෙනවා, open කියලා එකක් තියෙනවා. මම ඒක ඔයාලට පස්සේ කියලා දෙන්නම්. එතකොට ඔයාලට කරන්න තියෙන මේ blank document කියන එක උඩ click කරන්න. double click කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට interface එක එන්නේ. මේ වෙනකොටත් ඔයාලට මේ interface එක ඇවිත් තියෙනවා නම් පරණ version වල මෙතන ඉඳන් තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. මෙතන තමයි අපේ work place එක තියෙන්නේ. මේක තමයි අපේ main interface එක, main screen එක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලා මේ ප්‍රධාන interface එක හඳුනා ගැනීම අවශ්‍ය කරනවා. ප්‍රධාන interface එක ගැන හඳුනා ගන්නකොට ඔයාලට ඉස්සෙල්ලාම මට මේකෙදී කියලා දෙන්න තියෙන්නේ මෙතන උඩින්ම තියෙනවා title bar එක. මේකට කියනවා title bar එක නැත්නම් මාතෘකා තීරුව කියලා සිංහලෙන් කියනවා. සාමාන්‍ය සිංහල ප්‍රශ්න පත්‍රවල එනකොට මාතෘකා තීරුව කියලා එන්න පුළුවන්. සමහර විට වරහන් ඇතුලේ title bar එක කියලා එන්න පුළුවන්. මේක තමයි title bar එක. අපි මේ document එක නම් කරන නම මෙන්න මෙතන මේ මම මෙතන document 1 කියලා default ඇවිත් තියෙන එක තමයි ඔයාලට මේ පේන්නේ. ඒ කියන්නේ ඉබේම හැදිච්ච එක. මම මෙතනදී මේ document එක නම් කරේ නැහැ නේ තාම මොකක්ද කියලා. ඉතින් මේකේ මේ software එක විසින්ම අපිට ලැබලා දීලා තියෙන නම තමයි මෙතන document 1 කියලා තියෙන්නේ. අපි පස්සේ මේ document එකේ නම වෙනස් කරනවා. එතකොට ඔයාලට මේ වෙනස් වෙච්ච නම මෙතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන තමයි title bar එක කියලා මේකට කියන්නේ. ඉතින් මේ title bar එක ඒ වගේම තමයි මේ title bar එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන චූටි කොටසක් තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස තමයි quick access toolbar එක කියලා කියන්නේ. මෙන්න මේ ටිකට කියනවා quick access toolbar එක කියලා. ඉතින් මෙතන තියෙනවා අපිට ඉතා ඉක්මනින් කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිබඳව බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මෙන්න මේ තියෙන
icon එක මේ icon එක එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ document එක අපි නම් කරන තැනක එහෙම නැත්නම් අපි නම් කරලා තියෙන තැනක එහෙම නැත්නම් පෙරණැමියෙන්ම දැන් මේ අපි ඕපන් කරලා තියෙනකොට මේක save වෙන තැන මෙන්න මේ save කියන බටන් එක ක්ලික් කරපු ගමන් save වෙනවා. ඔයාලට පේනවා ඇති අපි ඉස්සෙල්ලාම මේ document එක ඕපන් කරගත්තා. ඒ ඕපන් කරගන්නකොට අපි මේක save වෙන්නේ කොහෙද මේකට නමක් ඒ කිසිම දෙයක් ලබා දුන්නේ නැහැ. ඔයාලට දැන් මෙතන පේනවා ඇති මේ බටන් එක ක්ලික් කරපු ගමන් ෆයිල් එක save කරන්න ඕන විදිහ ගැන අහන ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන මේ ෆයිල් නේම් කියන එකේ ඔයාලගේ ડોකියුමන්ට් එකේ නම ගහන එක. මම මෙතන මේ ડોකියුමන්ට් එක ගහනවා test1 කියලා. මේ විදිහට ගහලා ඔයාලට පේනවා ඇති choose the location කියලා. තෝරන්නලු මේක save කරන්න ඕන location එක. මේක පෙරණිමියෙන්ම මගේ OneDrive එකට තමයි save වෙන්න හැදිලා තියෙන්නේ. මම මේක දානවා මේක save වෙන්න ඕනේ. මේ මෙතන තියෙනවා more location කියලා. මේ more location කියන එකට ගිහිල්ලා මම මේක මෙතනින් browse කරගන්නවා. මේ මම පාවිච්චි කරන version එකේ මෙහෙම වුණාට ඔයාලා ওই ටික ඔය විදිහටම කරගෙන යන්න. ඔයාලගේ එකෙත් මේ විදිහටම තියෙනවා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. මේ browse කියන එකෙන් මම desktop කියන එක මෙතනින් තෝරනවා. this pc කියන එකට ගිහලා මේ desktop කියන එකේ මම මේ නිකන් desktop එකට මේක save කරනවා word document එකක් හැටියට. මේ විදිහට save කරගන්නවා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන title bar එකේ doc1 කියලා මේක save වෙලා තියෙනවා. එතකොට මේ විදිහට save වෙනවා. හැබැයි මම මේක save කරේ test1 කියලා. මේ document එක මම save කරේ test1 කියලා. අපි බලමු මේක save වෙලා තියෙන්නේ doc1 කියලා. අතරදී මම නම දාපු එක මෙතනදී වෙනස් වෙලා තියෙන මම ඒක හපව save කරලා පෙන්නන්නම්. මෙන්න මේ ෆයිල් කියන එකට ගිහිල්ලා ඔයාලට මෙතන මේ save as කියන එකෙන් මේක ඒ විදිහටම save කරන්න පුළුවන්. මෙතනින් මේ මට මෙතන පෙන්නනවා දැන් desktop එක recent වල මම මෙතන මේ doc1 කියන එක test1 කියලා මේ විදිහට save කරලා save කරගන්නවා. දැන් ඔයාලට පේන ඇති මේ title bar එකේ test1 කියන එක තියෙනවා. ඉතින් මේකේ අපි වැඩ කරගෙන යනකොට අපිට සාමාන්‍යයෙන් save කරන්න තියෙන මෙන්න මේ ෆයිල් කියන එකට ගිහිල්ලා මේ save කියන එකෙන් තමයි ඒක ගොඩක් වෙලා යන හින්දා මේකෙදි මෙතන quick access toolbar එකට දීලා තියෙනවා ඉක්මනින්ම මේ වැඩ ටික කරගන්න මේ save කරන එක කරගන්න. ඒ වගේම තමයි අපි මෙහෙම දෙයක් type කරනකොට අපිට ඒක undo කරන්න වෙනවා රින්ඩු කරන්න වෙනවා. ඔයාලට පේනවා ඇති මේක මම type කරාට පස්සේ මෙතන මේ icon දෙකක් ඇවිත් තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ අපි කර හිටපු දේවල් ඉදිරියටත් ආපස්සටත් යවන එක. ඒ කියන්නේ අපි කර හිටපු එකක් මේ විදිහට ඔයාලට පේන ඇති මේ undo කරනවා. ඒ වගේම තමයි යහපව් එක ඉදිරියට ගෙනියන්න පුළුවන් මේ විදිහට රෙන්ඩු කරලා. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා print එකක් ගන්නකොට ඒකේ preview එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. print කරන එකේ preview එක බලා ගන්න තමයි එතන මේ quick access tool එකේ මේක දක්වලා තියෙන්නේ. ඒ වගේම අපිට මෙන්න මේ පල්ලට තියෙන pin එක දාලා මෙතෙන්ට අවශ්‍ය එකක් තව දාගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ කොටසට කියන්නේ quick access tool එක කියලා. එහෙම නැත්නම් quick access tool bar කියලා මේකට කියනවා. එතකොට දැන් ඔයාලට මම කියලා දුන්නා මෙතන title එක තියෙනවා, title bar එක තියෙනවා, ඒකෙම කෙරවලේ වම් කෙරවලේ තියෙනවා quick access tool bar එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මේ පහලින් ගොඩක් දේවල් තියෙනවා. මේ පහලින් තියෙන දේවල් ගැනත් අපි කතා කරමු. පහලින් තියෙන ඒවායින් ඔයාලට පේනවා ඇති මේ මම ඉස්සෙල්ලා මේ ෆයිල් කියන එකට ගියා. ඊට පස්සේ මෙතන තියෙනවා home, insert, design, layout ඔයාලට පේනවා ඇති එකින් එකට මම යනකොට මේ හැම එකක්ම වෙනස් වෙනවා. ඉතින් අපි මෙන්න මේවට කියනවා මෙන්න මේ ටිකට අපි කියනවා tabs කියලා. මේ එක එක tabs තියෙනවා. home tab එක, insert tab එක, design tab එක, layout tab එක, reference tab එක මේ විදිහට ඔයාලට මේ tab ටික බලා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ tab වලට අදාළව මේ පහලින් තියෙනවා මෙන්න මේ තීරුව. මේ තීරුවට අපි කියනවා මෙතන ඉඳන් මේ පහලට තියෙන මේ තීරුවටම අපි කියනවා ribbon එක කියලා. මේකට අපි කියනවා ribbon එක කියලා. එතකොට මේ ribbon එකේ එක එක tabs එකට අදාළව ඔයාලට පේනවා ඇති එක එක ඒ tabs එකට අදාළ කරුණු ටිකක් තියෙනවා මේ ඔයාලට පේනවා ඇති. අපි මේවට කියනවා property bar එක කියලා. මේකට විවිධ නම් පෙළක් අය පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේකට property bar එක කියලා කියනවා. ඉතින් ඔයාලට
අවශ්‍ය කරන දැනුම මම දීලා තියෙන්නේ. ඊට අමතරව තමයි මම මේ ටික ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙතනදී මේක property bar එක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ එතකොට මේ property bar එක මේක වගේම තමයි මේ home tab එක. ඔයාලට පේනවාද මේ tab එකට අදාළව properties ඒකට අදාළ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ එක එක tabs එකට අදාළ තොරතුරු ඔයාලට මේ පහතින් තියෙනවානේ. අපි ඒව ගැනත් එකින් එක කතා කරමු. ඉස්සෙල්ලාම සම්පූර්ණ ඉන්ටර්ෆේස් එක ගැන දැනගෙන. දැන් ඔයාලට මේ tabs ටික ගැන දන්නවා. quick access toolbar එක ගැන දන්නවා. ඒ වගේම තමයි title toolbar එක ගැනත් දන්නවා. ඊට පස්සේ අපි බලමු ඔයාලට පේනවා ඇති මෙන්න මේ පහලින් තියෙනවා කොටසක්. ඔයාලට මේ පහලින් තියෙන කොටස ඔයාලට පේනවා ඇති. මේ පහලින් තියෙන කොටසේ ඔයාලට පේනවා ඇති මෙතනින් මේ කොටසක් වෙන් වෙලා තියෙනවා. මෙන්න මේ කොටසට අපි කියනවා status bar එක කියලා. මේකට status bar එක කියලා අපි කියනවා. මේකේ තමයි තියෙන්නේ අපි ටයිප් කරනකොට ඔයාලට පේනවා ඇති මෙතන පළවෙනි මේකේ තියෙන page එකයි මේ අපි කරගෙන යන document එකේ තියෙන page එකයි ඒකේ පළවෙනි page එකේ ඉන්නේ. ඒක ඔයාලට පේනවා ඇති පෙන්නනවා. ඒ වගේම තමයි මේකේ එක වචනයයි මෙතන ටයිප් කරලා තියෙන්නේ. අපි මෙතනට ස්පේස් එකක් දැම්මොත් ඔයාලට පේනවා මෙතන වචන දෙකක් ටයිප් කරලා කියලා ඉවර වෙලා ඔයාලට පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාලට මෙතන පෙන්නනවා error තියෙන එක ගැන පෙන්නනවා. ඒ වගේම තමයි ඔයාලා පාවිච්චි කරන language එක ගැන මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු පැත්තෙන් මෙන්න මෙතන කොටසක් තියෙනවා. එතකොට මේ දකුණු පැත්තේ තියෙන මෙන්න මේ බටන් එකට අපි කියනවා මේක read mode එක කියලා මේ විදිහට open කරගෙන මේක කියවනවා වගේ වැඩ කරගන්න තමයි මේක අපි යොදාගන්නේ. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මෙතන දෙවෙනි එක තියෙනවා print layout කියලා එකක්. මේක දාලා අපිට print layout එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති ඊළඟට තියෙනවා web layout එක කියලා. අපි වෙබ්සයිට් එකකට මේක යොදනවා නම් ඒ layout එක යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනින් තියෙනවා ඔයාලට පේනවා ඇති මේ මයිනස් එකක් තියෙනවා ප්ලස් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන මේ ටැග් එකක් වගේ එකක් තියෙනවා. අපිට මේක මේ විදිහට මේක එහා මෙහා කරලා zoom කරගෙන zoom out කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙන මේ කොටසටම මේ හැම එකකටම අපි කියනවා views button කියලා. මේවට කියනවා view buttons කියලා. එහෙම නැත්නම් අපි මේකට කියනවා සිංහලෙන් කියනවා නම් කියන්නේ දැකුම් බොත්තම කියලා. දැකුම් බොත්තම කියලා. ඒ වගේම තමයි මේ state bar එකට කියනවා අපි තත්ත්ව තීරුව කියලා කියනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ. ඔයාලට පේනවා ඇති mouse pointer එකේ මෙතෙන්ට ගෙනහිල්ලා අපි mouse එකේ වම් පැත්තේ බටන් එක ක්ලික් කරගෙන මෙහෙම උඩට පහළට ගෙනියනකොට මේක උඩට පහළට යනවා. මේකට කියනවා scroll bar එක කියලා. මේකට කියනවා scroll bar එක කියලා. ඒ වගේම තමයි දැන් මේ ටික අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ sheet එක. මේකේ තමයි අපි type කරන වැඩ හැම එකක්ම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි ඔයාලට මේ tabs වලට මම කියවනේ මේ property bar එක ගැනත් කියලා දෙන්නම් කියලා. මේ property bar වල ඔයාලට පේනවා ඇති තැනින් තැන මේ පහළට ඊතලයකුත් එක්කලා එක එක ඒවා තියෙනවා. මේ මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා. මේවට කියනවා අපි dialog කියලා. එහෙම නැත්නම් සංවාද කොටු කියලා කියනවා. මේකෙන් මෙතන ක්ලික් කරපු ගමන් අපිට එක එක dialog box open වෙනවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට එක එක box open වෙනවා. මේවට අපි කියනවා dialog කියලා. එහෙම නැත්නම් අපි dialog box launcher කියලා කියනවා. dialog box launcher කියන එක තමයි නිවැරදිම වචනය. එහෙම නැත්නම් සංවාද කොට පුරන්නා කියලා අපි ඒක සිංහලෙන් කියනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මූලිකවම මේක ඉන්ටර්ෆේස් එක ගැන දැනගන්න තියෙන්නේ. ඔයාලට දැන් මේ ඉන්ටර්ෆේස් එක ගැන මම කියලා දුන්නේ. ඒ වගේම තමයි මේකේ දැනට මේ ටික තමයි ඔයාලට මේකේ ඉන්ටර්ෆේස් එක ගැන කියලා දෙන්න තියෙන්නේ. අපි බලමු ඊළඟට මේ එක එක රිබන් වල එහෙම නැත්නම් එක එක ටැබ් වල මේ රිබන් එකේ තියෙන මම ඔයාලට කියවන මෙතන ප්‍රොපර්ටි බාර් එක කියලා. මේකට ඒ වගේම රිබන් එක කියලාත් කිව්වා. ඉතින් මේ රිබන් වල තියෙන තොරතුරු ගැන අපි බලමු. මේවෙන් මොනවද වෙන්නේ කියලා එකින් එක අපි බලමු. ඉස්සෙල්ලා මම ඔයාලට මෙතන මොනවා හරි ටිකක් ටයිප් කරන්නම්. මේ විදිහට මම ටයිප් කරනවා. අකුරු ටිකක් ඔයාලට පේනවා ඉතින් මම ටයිප් කරනවා. මම එහෙම ටයිප් කරගෙනම යනවා. මේක ඉදිරියට මට අවශ්‍ය වෙන හින්දා මේ විදිහට ටයිප් කරගෙන යනවා. ඔයාලට පේනවා ඇති. දැන් මම මේ අකුරු ටික ටයිප් කරන් ගියා. ඔයාලා හිතන්න මේ වචන කියලා. එහෙම නැත්නම් අපිට මේකට
කොහෙන් හරි වචන ටිකක් ටයිප් කරපු ටිකක් කොපි කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම ඒක කොපි කරගන්න මම හිතනවා ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් මම පරණ ડોකියුමන්ට් එකකින් ඒකට මොනවා හරි ටිකක් අරගෙන දාන්නම්. හරි මම මේ ටික කොපි කරගන්නම්කෝ. මේ ටික මේ විදිහට කොපි කරගෙන මම මේක ටෙස්ට් කරගන්නවා. මම මේවා ගැන පස්සේ කියලා දෙනවා. හරි. දැන් ඔයාලට පේන ඇති මම මෙතන සිංහලෙන් මේ ටික ටයිප් කරලා තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන ස්ටේට්ස් එකක් වෙනස් වෙලා තියෙනවා. මේ වචන 188ක් තියෙනවා කියලා එහෙම. හරි. දැන් අපි කතා කරමු මේ රිබන් එක ගැන. එහෙම නැත්නම් ප්‍රොපර්ටි බාර් එක ගැන. මේක ගැන කතා කරනකොට මම මේ පැත්තේ වම් කෙරවලේ ඉඳන් කතා කරගෙන ඉන්නම්. ඔයාලගේ සිලබස් එකේ තියෙන ඒවාටත් වඩා මම මෙතනදී ඔයාලට මේක කියලා දෙනවා. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ හෝම් ටැබ් එක ගැන. හෝම් ටැබ් එක කියන්නේ මොකක්ද කියන එක ගැන. හෝම් ටැබ් එක ගැන අපි කතා කරනකොට අපිට මෙතන තියෙනවා මෙන්න මේ ෆොන්ට් කියන කොටසේ මෙන්න මේ ෆොන්ට් කියන කොටසේ තියෙනවා අපි ටයිප් කරන්න පාවිච්චි කරන ෆොන්ට් එක ආශ්‍රයෙන් තියෙන සියලුම තොරතුරු. ෆොන්ට් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් ප්‍රශ්නයක් ඒ ෆොන්ට් එකක් කියලා කියන්නේ වදන් සැකසීමේ මෘදුකාංගයක අපිට අවශ්‍ය කරන භාෂාවෙන් ටයිප් කරන්න නිර්මාණය කරලා තියෙන දෙයක්. ඉතින් ඒ ෆොන්ට් අපිට එක එක ඒවා ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහල, ඉංග්‍රීසි, දෙමළ ඕනම භාෂාවකින් ෆොන්ට් තියෙනවා. මේ විදිහට ටයිප් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ෆොන්ට් නිසා. ඉතින් එක එක ෆොන්ට් වර්ග තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගොඩක් ජනප්‍රියම ෆොන්ට් එකක් තමයි මේ FM අබේ කියන ෆොන්ට් එක. ඉතින් මම මේ ටික ටයිප් කරලා තියෙන්නේ මේ FM අබේ කියන ෆොන්ට් එකෙන්. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන මේ කොටුවේ FM අබේ කියන එකේ අපිට ඕන නමක් ටයිප් කරන්න උනක් තියෙනවා. මේ විදිහට මේක ඩිලීට් කරලා ටයිප් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති පල්ලට ඊතලයක් තියෙනවා. මේ ඊතලය මේ විදිහට ක්ලික් කරලා අපිට පුළුවන් එක එක ෆොන්ට් වලට මේවා මාරු කරගෙන යන්න. මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් මේක සිලෙක්ට් කරගෙන මේ ෆොන්ට් එක මේ විදිහට මාරු කරගෙන යනකොට ඔයාලට පේනවා ඇති මේ ඉංග්‍රීසි ෆොන්ට් එකකට දාපුවම ඉංග්‍රීසි භාෂාවට හැරෙනවා. සිංහල එකකට දාපුවම මේ එක එක සිංහල හැඩයේ ෆොන්ට් වර්ග තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට ෆොන්ට් මාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙතනින්. එතනින් තමයි ෆොන්ට් මාරු කරගන්නේ. ඒ වගේම ඔයාලට මෙතන අංකයක් පේනවා ඇති 14 කියලා. ඒ 14 කියලා පෙන්වන්නේ අපි මේ කොලේ ටයිප් කරන අකුරු වල සයිස් එක. ෆොන්ට් එකේ සයිස් එක. මේ ෆොන්ට් එකේ සයිස් එක අපිට බලපානවා print එකක් ගන්නකොට වගේ අපිට මේ ෆොන්ට් සයිස් එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ ෆොන්ට් සයිස් එක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනින් ටයිප් කළත් අපිට පුළුවන් මේ ෆොන්ට් සයිස් එක එකට දාන්න පුළුවන්. එකට දාපුවම ඔයාලට පේන සයිස් එක දෙකට දාන්න පුළුවන්. මේ විදිහට ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන 14 කියලා දානවා. එතකොට එතනම එහා පැත්ත වලට ලොකු A අකුරකුයි පොඩි A අකුරකුයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙනොත් පුළුවන් ෆොන්ට් එකේ මේ ලොකු A අකුර ටයිප් කරලා ෆොන්ට් එකේ සයිස් එක වැඩි කරගන්න. මේකෙන් පුළුවන් ෆොන්ට් එකේ සයිස් එක අඩු කරගන්න. මේක දෙකෙන් දෙක තමයි අඩු වැඩි වෙන්නේ. ඔයාලට පේනවා ඇති 14 තිබ්බහම මේ ක්ලික් කරපුවම 16 වෙනවා. මේ 16 තිබ්බහම මේ ක්ලික් කරපුවම 14 වෙනවා. මේ වගේ ෆොන්ට් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ පහලින් තියෙනවා B අකුරක්. මේ bold කියන වචනේ කෙටි කරලා තමයි B අකුර හැටියට පෙන්වන්නේ. මේක ක්ලික් කරාට පස්සේ මේ අකුරු ඔක්කොම එකපාරටම bold වෙනවා. නිකන් highlight වෙනවා. තද අකුරක් බවට පත් වෙනවා. ඉතින් මේක නැවත වතාවක් ක්ලික් කරපුවාම අපිට මේ bold ගතිය නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ keyboard එකේ වම් පැත්තේ කෙළවරේ පහතම තියෙනවා control කියලා බටන් එකක්. ඒකත් එක්කලා එකවර B අකුර ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මේ විදිහට shortcut එකකින් bold කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නැවත වතාවක් ඒකම ප්‍රෙස් කරාට පස්සේ මේ bold ගතිය නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ අකුරු ඔයාලට පේනවා ඇති මේවා ඔක්කොම කෙලින් තියෙන්නේ. මේ අකුරු ඔයාලට පේනවා ඇතිනේ මේ යම්කිසි පිළිවෙලකට තියෙනවා. අපිට එක එක හැඩයට මේ අකුරු සකස් කරගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට මෙතන ඔයාලට පේනවා ඇති ඉටලික් මුඩ් එකේ තියෙනවා. මේ විදිහට පැත්තකට අකුර පාත් වෙලා තියෙන විදිහට ඕනනම් අපිට හදා ගන්න පුළුවන්. මේ ඉටලික් කියන එකේ ෂෝට්කට් එක තමයි අර මම ඉස්සෙල්ලා කියපු විදිහටම control එකත් එක්කලා i එක press කරපුවාම ඉටලික් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපිට යම්කිසි වචනයක් තියෙනවා නම් ඒ වචනේ යටින් ඉරක් ඇඳ ගන්න ඕන නම් අපිට මෙන්න මේ
අන්ඩර්ලයින් කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන වචනේ යටින් ඉරක් ඇදලා තියෙනවා. මම මේක ඔයාලට පෙන්වන්න මේ විදිහට පාදට මේවා කරන්න. තව එකක් තමයි මේ රතු පාටින් මේ අකුරු යටින් වැටෙන්නේ මේ අකුරු මේ වචන වැරදි කියලා. මේ වචන වැරදි කියලා පෙන්වන්නේ වර්ඩ් එකේ සිංහල තවම නැති හින්දා, ඒ කියන්නේ සිංහල එක ගැන සිංහල වලට අදාළව සෙටින් සකස් කරලා නැති හින්දා සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි වලින් වැරදි වචනයක් මම මෙතන এডুকেෂන් කියලා ගහන්නම්. දැන් ඔයාලට පොඩ්ඩක් ඉන්නේ ෆොන්ට් එක මාරු කරගෙන ඉංග්‍රීසි ෆොන්ට් එකකට දාගෙන මම මෙතන এডুকেෂන් කියලා ගහන්නම්. මෙතන අපි ඔහොම ගෙවුවා කියන්නකෝ මේ වචනේ වැරදි. පේනවනේ ඔයාලට යටින් ඒක වැරද්දක් ඇටියට පෙන්නනවා. මේක මේ විදිහට මෙතනින් u අකුර දාලා এডুকেෂන් කියන එක මේ විදිහට හැදුවාට පස්සේ ඔයාලට පේන ඇති වචනේ නිවැරදි ඒ රතු පාට ලයින් එක නැතුව යනවා. එතකොට ඒකත් ඔයාලා මතක තියාගන්න අමතර දැනුමට මම ඒක ඔයාලට කියලා දුන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න ඒකෙන් වෙන්නේ අර විදිහට අන්ඩර්ලයින් වෙන එක. ඔයාලට මම දැන් කිව්වා මේ අන්ඩර්ලයින් එකෙන් වෙන සිද්ධිය. එතකොට මෙතනිනුත් ඔයාලට මේ අන්ඩර්ලයින් එක මොන විදිහටද වැටෙන්න ඕනේ? ඉරක් විදිහටද? එහෙම නැත්නම් කඩඉරි විදිහටද? මේ විදිහට මේක මේ විදිහට හදා ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් මේක ඉන්නේ 2013න් පස්සේ වල තමයි මේ ඔප්ෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතනින්ම කරගන්න. ඒ වගේම තමයි අපිට යම්කිසි වචනයක් මේ විදිහට සිලෙක්ට් කරලා ඉවර වෙලා අපිට පුළුවන් මේකෙන් මේ වචනේ කැපුවා කියලා පෙන්වන්න. මේ අන්ඩර්ලයින් එක අපි අයින් කරමු. මේ විදිහට කැපුවා කියලා ඔයාලට පේන ඇති මේ වචනේ මැදින් තනි ඉරක් වැදිලා තියෙනවා. ඒක කපා හැරලා කියලා. අපිට ඒක හපව මෙතනින් නැති කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා x2 කියලා එකක් තියෙනවා. x2 කියලා තව 2 දෙකේ ඉලක්කම උඩින් තියෙන එකක් තියෙනවා. උදාහරණයක් මම ඒකටත් පෙන්නන්නම්. මම මෙතනින් x කියන අකුර ටයිප් කරනවා. 2 කියන එකත් ටයිප් කරනවා. x2 කියලා ඔයාලට පේනවා ඇතිනේ. මම මේක මේ විදිහට ෆොන්ට් එකේ සයිස් එක වැඩි කරලා ඔයාලට පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා ඇති x2 කියලා පෙන්නනවා. දැන් අපිට මේක x වල බලයක් හැටියට දාන්න ඕන නම් අපිට පුළුවන් මේ x උඩට කරලා මේ විදිහට x වල වර්ගයක් හැටියට බලයක් හැටියට මේ විදිහට යොදා ගන්න. ඒ වගේම තමයි අපිට මේ ටෝ කියන එක මේකේ පහළට යොදා ගන්න ඕන නම් මේ x වල පහළ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති පහළින් මේක පෙන්නනවා. අහපව් එක නැති කරගන්න ඒක උඩම ක්ලික් කරන්න පුළුවන්. මේ වගේ ෂෝට් කට් උත් මම ඔයාලට කියලා දෙන්නම්. අපිට මේකේ සබ්ස්ක්‍රිප්ට් එකේ ෂෝට් කට් එක හැටියට දක්වන්න පුළුවන් control එකයි සමාන ලකුණ එකපාර ක්ලික් කරාට පස්සේ ඒක දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ වගේම තමයි මේකේ control එකයි ප්ලස් ලකුණයි control එකයි ප්ලස් ලකුණයි ප්ලස් ලකුණයි සිලෙක්ට් කරලා මෙහෙම දාන්න පුළුවන්. ඒක හපව ඒකෙන්ම නැති කරගන්නත් පුළුවන්. හරි. අපි නැවත ඒක කරලා පෙන්නන්නම් මම. මෙන්න මේ විදිහට ඔයාලට ඒක හදා ගන්න පුළුවන්. ඒ විදිහට මේකෙන් වෙන සිද්ධිය දැන් ඔයාලට තේරෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ඒ අකුරක් නිකන් අමුතු ඒ අකුරක්. මම ඔයාලට මේ ටික සිලෙක්ට් කරලා පෙන්නන්නම්. ඒ අකුරක් දාලා මේකේ තියෙනවා එක එක ස්ටයිල්ස් දාන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ කලර් එක වෙනස් වෙනවා. එක එක විදිහට ඔයාලට මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම අවුට්ලයින් එක කොහොමද දෙන්න ඕනේ කියලා මේ ෆොන්ට් එකට අවශ්‍ය කරන ඩිසයින් දා ගන්න පුළුවන්. මෙන්න මේක හරහා මේකෙන් ගොඩක් ඩිසයින් වලට දාන්න පුළුවන්. ඕන විදිහට ඒව වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ මම දාලා තියෙන වචන එහෙම නැත්නම් මේ ටයිප් කරලා තියෙන ටික වෙනස් වෙනවා ඒ එක එක විදිහට. මේවා දාලා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම හොඳම විදිහකට ඔයාලට මේක දා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ටයිප් කරන විදිහටම තමයි මේකේ ටයිප් සෙටින් ටික හදලා ඉවර වෙලා ලියුමක් වගේ අපි ටයිප් කරනකොට හදන්නේ. එතකොට මේ එක එක ඩෙකරේෂන් දේවල් දාන්නේ නැහැ. ඒවා අපි දැන්වීමක් හදනකොට ඉන්ටර්නෙට් එකට දාන ලිපියක් නිර්මාණය කරනකොට අන්න ඒ වගේ දේවල් වලදී තමයි යොදා ගන්න. ඊට පස්සේ අපිට එනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති AB කියලා යටින් කහ පාට වෙලා තියෙනවා. මේ කලර් එක අපි පාවිච්චි කරලා තියෙන හින්දා මෙතනින් කරන්නේ අපි කැමති ටෙක්ස්ට් එකක් highlight කරන එක. මෙතනින් අපිට මේක ක්ලික් කරලා ඉවර වෙලා අපිට පුළුවන් ඒ සිලෙක්ට් කරගත්තු ප්‍රදේශයේ අපිට කැමති පාටකින් highlight කරගන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් ඔයාලට පේනවා ඇති මේ විදිහටම ඒ අකුර යට රතු පාටින් තියෙනවා එකක්.
මේක පාට අනුව වෙනස් වෙනවා. දැන් මේකෙන් අපි කරන්නේ අපි දාලා තියෙන ටෙක්ස්ට් එකේ පාට වෙනස් කරන එක. අපි ටයිප් කරලා තියෙන එකේ පාට වෙනස් කරන එක. දැන් කළු පාට ඉන්නේ තියෙන්නේ. ඒ කළු පාට විවිධ වර්ණයන් වලට වෙනස් කරන එක තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ෆොන්ට් කියන එකෙන් වෙන සිද්ධිය සේරම දේවල් ටික දැන් ඔයාලා දන්නවා. මේ ෆොන්ට් කියන කොටසෙන් වෙන්නේ මොකක්ද කියලා. එතකොට මෙතන මේ ඩයලොග් එකේ තියෙන අපිට මේ ඩයලොග් එක ඕපන් කරලා මේකේ තව සංකීර්ණ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. එතනනුත් මේ ෆොන්ට් වෙනස් කරගෙන ඒවා ඉටලික් බෝල්ඩ් කරගෙන ෆොන්ට් එකේ සයිස් එක වෙනස් කරලා අපි මෙතන උඩින් කතා කරපු හැම දෙයක්ම මේ ඩයලොග් එකෙන් කරගන්න පුළුවන් ඊට අමතර දේවලුත් එක්කලා. ඉතින් ඒව ගැන අපි දැන් කතා කරන්නේ අපි ඉස්සරහට ප්‍රැක්ටිකල් දේවල් කරමු. මේ දේවල් කරනකොට මේවා නිකම්ම අපිට භාවිතා වෙනවා. එතකොට අපි ඒවා භාවිතා කරමු. මේවා වලගේ විභාගයට අදාළ වෙන්නේත් නැහැ. මේවෙන් කරන දේවල් වලට විභාගයට අදාළ වෙන්නේත් නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි වලට මේකෙන් මේ ෆොන්ට් කියන කොටසෙන් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා මේ පැරග්‍රාෆ් කියන එකට. මේ පැරග්‍රාෆ් කියන එකට ආවට පස්සේ මේකෙත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මම මේ ඡේදේ සිලෙක්ට් කරගන්නම්. ඔයාලට පේනවා ඇති මේ පැරග්‍රාෆ් කියන එකේ මම පහළම තීරුවෙන් පටන් ගන්නම්. මෙතන තියෙනවා align කරගන්න අපිට එක එක tabs දීලා තියෙනවා. මේ අපි ලියලා තියෙන එක 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 පැත්තට align කරන්න. align කරනවා කියන එක අපි ඒක කරලාම බලමුකෝ. මෙන්න මේ විදිහට මේ පැත්තට විතරක් සේරම ටික කෙලින් තියෙන විදිහට හදා ගන්න පුළුවන් අපිට. මෙන්න මේක දාලා මේක control එකයි L එකයි. ඒ කියන්නේ left එක කියන එක control L කියන shortcut එකෙන් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොම ටික අපිට center කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙන්න මේ ටැබ් එක ක්ලික් කරලා වලට පේනවා ඇති දැන් මේ සේරම ටික හරි මැදට ඇවිත් තියෙනවා. මේ ෂීට් එකේ හරි මැදට ඒ ටික ඇවිත් තියෙනවා. ඒ වගේම තමයි මේ විදිහට අපිට පුළුවන් මේ ටික රයිට් එකට එහෙම නැත්නම් මේ පැත්තට සේරම ටික කෙලින් තියෙන විදිහට හදා ගන්න. සාමාන්‍යයෙන් අපි කරන ඕනම ડોකියුමන්ට් වැඩකදී අපි යොදන්නේ මෙන්න මේක තමයි හරි මේක මේ විදිහට යොදලා තමයි අපි ලියුමක් ටයිප් කරත් ඕනම දෙයක් සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. මේවා අවශ්‍ය වෙන නෝටිස් එකක් ඒ වගේ දේවල් හදනකොට ලෙටර් එකක් හදද්දිත් මේවා අවශ්‍ය වෙන අවස්ථා එනවා. ඒ අපේ පැරග්‍රාෆ් එකේ අවශ්‍යතාවයේ මත මෙතන තියෙන මේ දේවල් වලින් අපිට මේක align කරගන්න පුළුවන් මොන විදිහටද යොදාගන්නේ කියලා. සාමාන්‍යයෙන් ගොඩක් ඡේද ටයිප් කරගෙන යනකොට මෙන්න මේක දාලා තියන්න. මේක තමයි හරි මේක. අපි සාමාන්‍යයෙන් ලියුමක අස්තන යොදන ස්ථානය හදනකොට ඇඩ්‍රස් එක දාන ස්ථානය හදනකොට වගේ මේවා පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒක අපි කරන වැඩේ අනුව තමයි යොදාගන්නේ. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. එතකොට මේ ටැබ් හතරෙන් වෙන්නේ මොකක්ද කියන එක ඔයාලා දැන් දන්නවා. ඊට පස්සේ උඩ තියෙනවා එකක්. මෙතන තියෙන්නේ බුලට්. බුලට් එකක් කියන්නේ මොකක්ද? බුලට් එකක් කියලා කියන අපි උණ්ඩ එකටත් කියනවනේ නේද? බුලට් එකක් කියන්නේ අපි මේකෙදී හිතන්න අපි මේ ડોකියුමන්ට් එකේ මෙතන හිතන්නකෝ අපිට මේ තොරතුරු වලට අදාළව යම්කිසි දේවල් ටිකක් අපිට ටොපික් ටිකක් දාගෙන යන්න තියෙනවා කියලා. මෙතන තියෙනවානේ අපි මේ ડોකියුමන්ට් එකකින් ගමුකෝ. මේකේ තියෙනවා මෙහිදී වාසි ලෙස පහත එක් එක් අංග දැක්විය හැක කියලා තියෙනවානේ. එක එක අංග දක්වලා තියෙනවා. අපි හිතමුකෝ මෙන්න මේ විදිහට මේ අංග දක්වනවා කියලා. එක අංගයක් ඕක. මේක තමයි දෙවෙනි අංගේ. මේක තමයි තුන්වෙනි අංගේ. දැන් මෙහෙම මේක ටයිප් කරගෙන ගියපුවාම අපිට මේ පළවෙනි අංගේ මේක දෙවෙනි අංගේ මේක තුන්වෙනි අංගේ කියලා හඳුනා ගන්න බෑනේ. එතකොට අපිට මේකට දීලා තියෙනවා අපේ Word එකේදී මෙතනින් දීලා තියෙනවා මේ බුලට් කියන එකට ගිහිලා මේ බුලට් එකක් තේරුවාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ එක එක යම්කිසි ෂේප් එකක් වැටිලා ඉවර වෙලා පිළිවෙලකට අපිට පෙන්නනවා මේක මේ විදිහට කියලා. අපිට අලුතෙන් බුලට් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. පෙරණෙමියෙන්ම මෙතන බුලට් දීලා තියෙනවා. එතකොට මේ බුලට් එකෙන් වෙන්නේ මෙන්න මේක. එතකොට මේකට කියන්නේ බුලට් කියලා. ඒකත් මතක තියාගන්න. මේ විදිහට අපිට බුලට් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේවට අංක කරගන්නත් පුළුවන්. අපිට දැන් මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක කියලා දාගන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනින් අංක යොදා ගන්න. මේ අංක අපිට මෙතන මේ define new number format කියන එකට ගිහිල්ලා ගල්ලා අපිට අලුතෙන් number හදා ගන්න පුළුවන් අපේ font එකට අදාළව. අපි ඒව ගැනත් කතා කරනවා අපි practical දේවල් කරගෙන යනකොට. මෙතනදී මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ
ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා මේකෙනුත් ඒකමයි වෙන්නේ. මේකේ කරන්නේ යම්කිසි ලිස්ට් තියෙනවනේ. ඔයාලා හිතන්න ඔයාලා බඩු ලිස්ට් එකක් හරි එහෙම නැත්නම් මොනවාම හරි ලිස්ට් එකක් දානවා කියලා ඒ ලිස්ට් එක එකින් එකට කැඩිලා යන අවස්ථා තියෙනවනේ. දැන් ඔයාලට මෙතන දැන් මම එක අංගයක් දැක්වුවානේ. මේ අංගේ දක්වලා මේකේ තව සබ් ටොපික් එකක් තියෙන්න පුළුවන්. මේකේ එක් තව අංගයක් තියෙන්නත් පුළුවන්. දැන් අපි මෙතන එක මොකක් හරි දෙයක් ගැන කතා කරා. ඒකේ අංග 3ක් තියෙනවා ගැන කතා කරානේ. එතකොට මේ කතා කරපු අංග තුනෙන් මේ පළවෙනි අංගයට තවත් එක එක කොටස් තියෙන්න පුළුවන්. ඒ වගේ ලිස්ට් එකක් දක්වනගෙන යනකොට මෙන්න මේ නම්බර් බුලට් කියන ඒවා අපිට ගොඩක් වැදගත් වෙනවා. නම්බරින් බුලට් කියන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට මේ තුනෙන් සිද්ධ වෙන්නේ ඔන්න ඔය කියන කාරණාව. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මෙතනින් කරන්නේ line and paragraph in spacing. ඒ කියන්නේ මේ පැරග්‍රාෆ් වල තියෙන ලයින් ඒ කියන්නේ මේ ඔයාලට පේන ඇතිනේ එකින් එක මේ වාක්‍ය තියෙනවානේ උඩින් එක වාක්‍යයක් තියෙනවා මෙහෙම පහලට මේ ලයින් එකක් හැටියට තමයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන ටික ගන්න. ඉතින් මේ වගේ ස්පේස් එකක් තියෙනවා. යම්කිසි ස්පේස් එකක් ඔයාලට පේන ඇති උඩ වචනෙට වඩා යට වචනේ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම තමයි පැරග්‍රාෆ් වලත් ඔයාලට පේනවා ඇති උඩ පැරග්‍රාෆ් එකට වඩා පල්ලේ පැරග්‍රාෆ් එකට යම්කිසි වඩා ස්පේස් එකක් තියෙනවා එක ගොඩේ නැති වෙන්න. ඉතින් මෙන්න මේ ස්පේස් එක හදාගන්න මෙතනින් උදාහරණයක් ඇටියට මම කරලා පෙන්නන්න. මෙතනින් පුළුවන් අපිට මේ විදිහට මේ එක එක ස්පේස් එක අඩු වැඩි කරලා යොදා ගන්න. ඉතින් සාමාන්‍යයෙන් 0.5 1.5 වගේ තමයි පාවිච්චි කරන්නේ. 1.0 පාවිච්චි කරනවා. ඉතින් මම මෙතන 2.0 දාන්නම් මේ විදිහට. ලයින් ස්පේස් එක හදා ගන්න පුළුවන් පැරග්‍රාෆ් ස්පේස් එක මේකෙන් හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මම ඔයාලට මේව එකින් එක කරලා පෙන්නන්න. මේ විදිහට අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් පැරග්‍රාෆ් එක මෙන්න මේකෙන්. ඔයාලට පේනවා ඇති මේ විදිහට මේ පැරග්‍රාෆ් එක ඔයාලගේ ડોකියුමන්ට් එකේ එහා මෙහා ගෙනියන්න පුළුවන්. අපි හිතුව මෙතෙන්ට ෆොටෝ එකක් වගේ දෙයක් දැම්ම කියලා දාන්න ඕනි කියලා. ඒ වගේ වෙලාවක අපිට මේකෙන් මේ විදිහට එහාට මේ විදිහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අහපව් වම් පැත්ත එක මේ විදිහට ක්ලික් කරලා මේ විදිහට අහපව් තිබ්බ විදිහටම ගේන්නත් පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මෙන්න මේ දෙකෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා පේන්ට් බකට් එකක්. මෙතනින් අපිට පුළුවන් එක එක පැරග්‍රාෆ් වලට මේ විදිහට සිලෙක්ට් කරලා එක එක කලර්ස් දෙන්න. එහෙම නැත්නම් මේ ඔක්කොටම මේ කලර්ස් එකක් දාන්නත් පුළුවන් මේ විදිහට ඒ කොටසකට කලර් එකක් දාන්නත් පුළුවන්. ඔයාලගේ පෙළ පොත්වල එහෙම සමහර තැන් මේ විදිහට කලර් වෙලා තියෙනවා ඔයාලා දැකලා ඇති. ඒ කලර් කරලා තියෙන්නේ මේකෙන් තමයි. ඒ වගේම තමයි අපිට මේකට යම්කිසි බොක්ස් එකක් දාගන්න ඕන කියනකොට මේ කොටස වෙනස් කරගන්න ඕනේ. ඔයාලා දැකලා ඇති ડોකියුමන්ට් වල එහෙම තියෙනවා. යටින් ඉරක් ඇඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වගේ බොක්ස් එකක් දාගන්න වගේ මේ වගේ දේවල් කරගන්න අපිට තියෙනවා මෙතන බෝඩර්ස් කියන එක. මේකෙන් තමයි බෝඩර් දාන්නේ. මේක වටේටම බෝඩර් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට බෝඩර් දාගන්න අපිට මේ බෝඩර් කියන එක සිලෙක්ට් කරලා දාගන්න පුළුවන්. අපිට තනි ඉරක් මේ විදිහට ඔයාලට මේවා තෝරලා බලලා කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේකේ මොකක්ද වෙන්නේ කියලා. මේ විදිහට බෝඩර් දාගන්න පුළුවන්. අපිට ඕන ටික සිලෙක්ට් කරගත්තා. දැන් මේ වචනේ විතරක් නම් අපිට ඕනේ. ඒ වචනේ සිලෙක්ට් කරගත්තා. මෙතන බෝඩර් කියන එකෙන් බෝඩර් දාගත්තා. ඒ වගේම තමයි අපිට මෙතනින් මේ draw table කියන එකට ගිහිල්ලා අපිට මෙහෙම බෝඩරයක් ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා මේ විදිහට. ඉතින් ඒකත් ඔයාලා කරලා බලන්න කොහොමද බෝඩරයක් ඇඳගන්නේ කියලා. ඉතින් අපි හිටියේ home tab එකේ. අපි යන් home tab එකට. මේ ටික මම delete කරගන්නම්. මේ ටික සේරම ටික delete කරගන්න. control shift කියන එක ඔබලා අපිට මේක undo rindo කරගන්න පුළුවන්. මෙතන ඔයාලට පේන ඇති මෙතන මම quick access toolbar එකේදීත් මේ කියලා දෙනවා. මෙහෙම undo කරගන්න පුළුවන්. අපි කරපුවා නැවත වතාවක්. මේක rindo කරගන්න පුළුවන්. ඒකත් මේ වගේ වැඩ කරනකොට ඔයාලා පොඩ්ඩක් කරලා මතක තියාගන්න. ඒක control z කියන එකෙන් කරගන්න පුළුවන්. ආයේ ඒක rindo කරගන්න ඕන control shift එක එක්කලා z අකුර press කරලත් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඒ වගේම තව ඔයාලට කියලා දෙන්න දෙකක් තියෙනවා. ඒ තමයි මේක sort කියන එක. මේකෙන් අපිට පැරග්‍රාෆ් එකේ යම්කිසි වචනයක් සිලෙක්ට් කරලා මේ විදිහට වචනයක් සිලෙක්ට් කරලා මේ විදිහට sort
දාගන්න පුළුවන්. හරිද? පැරග්‍රාෆ් එකේ දැන් අපි එතකොට මේ ටික කතා කරලා ඉවර කරා. මේ ටිකට අමතරව තව මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔයාලට පේනවා ඇති හරි මේ පැරග්‍රාෆ් එකට අදාළව අපි මේ ටික සාකච්ඡා කරා. මේකෙදි මෙතන මේ දෙකක් තියෙනවා. මේ දෙක ගැන ඔයාලට මම ඉස්සරහට වැඩ කරගෙන යනකොට කියලා දෙන්නම්. ඊට අමතරව මම ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙනවා ස්ටයිලිස් කියලා එකක්. මේ ස්ටයිල්ස් කියන එකෙන් ඔයාලට පුළුවන් අර මම ඉස්සෙල්ලා කියලා දීපු විදිහට මේක ස්ටයිල්ස් එක එක වෙනස් කරගන්න. ඔයාලා හදාගත්තු ටෙක්ස්ට් එකේ ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. ස්ටයිල් ක්‍රියේට් කරගන්නත් පුළුවන්. ෆෝමැට් වෙනස් කරගෙන මේවා හදාන්න පුළුවන්. මේවා ගැන මම ඔයාලට ප්‍රැක්ටිකල් ලෙසන් එකේදී කියලා දෙන්නම් ඩොකියුමන්ට් එකක් හදලා. මෙතනදී මම ඔයාලට තියරි පාර්ට් එක කරන්නේ මේ ටික තමයි ඔයාලට පේපර් එකකදී ලියනකොට අවශ්‍ය වෙන්නේ මේකෙන් මොකක්ද වෙන්නේ මෙහෙමයි කියන එක. ඒතර මේ ස්ටයිල් කියන එකෙන් වෙන්නේ මේ ටෙක්ස්ට් එකේ අපිට අවශ්‍ය විදිහට ඒකේ ස්ටයිල් එක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ ෆයින්ඩ් කියලා එකක් තියෙනවා. මේ ෆයින්ඩ් කියන එකෙන් ඔයාලට පුළුවන් මේ පැරග්‍රාෆ් වල යම්කිසි කොටසක් තියෙනවා නම් ඒකට සමාන ඩුප්ලිකේට් එකක් වගේ තියෙනවා නම් මේ විදිහට මේකෙන් හොයාගන්න පුළුවන් මේක තියෙන්නේ කොහෙද කියලා. එතකොට ඒ තැන ඔයාලට මේ විදිහට ක්ලික් කරලා ඒ තැනට යන්න පුළුවන් ශනිකව. උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. මේ විදිහට මේක සිලෙක්ට් කරලා මම ෆයින්ඩ් කියලා දාපුවාම ඒ පැරග්‍රාෆ් එකේ ඒකට සමානව තැන් කොහෙද තියෙන්නේ මේක තියෙන්නේ කොහෙද කියලා පෙන්නනවා. මම මේ එහි කියන එක මෙතනදී මේ ෆයින් කියන එකට දාලා පෙන්නන්නම්. පේනවා ඇති ඔයාලට එහි කියන එක තියෙන තැන් ටික ඔක්කොම ටික මෙතනදී පෙන්නලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ දේවල් ටික බලා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතන රීප්ලේස් කියලා තියෙනවා. මෙතනදී අපිට යම්කිසි වචනයකට අදාළව රීප්ලේස් බලලා ඉවරලා ඒ ටෙක්ස්ට් එක හදාගෙන ඒක හදන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි ටෙක්ස්ට් එකක් තිබ්බොත් ඒක නිවැරදි කිරීම වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මේ වෙන සිද්ධි ටික අපි ප්‍රැක්ටිකල් කරනකොට කතා කරමු. මෙහෙම කියලා දුන්නාට ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තමයි හෝම් ටැබ් එකෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මම මෙතන ඉන්නේ පටන් ගත්තේ. මේ පටන් ගත්ත ටිකට වම් පැත්තෙන් තව පුංචි කොටසක් තියෙනවා. ඒක ගැනත් මම මෙතනදී කියලා දෙන්නම්. මෙතන ඔයාලට පේන ඇති පෙස්ට් කියලා එකක් තියෙනවා. ඒක පල්ලේ සිලෙක්ට් කරාට පස්සේ තවත් එක එක දේවල් ටිකක් ඔයාලට පේන ඇති පේනවා. මෙතනදී මේ අපිට අපි මේ කතා කරන්නේ එක ඩොකියුමන්ට් එකනේ. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ අපි තාම අරගෙන තියෙන්නේ එක කොලයයි. තනි කොලයක තමයි අපි අර පෙර නිමියෙන්ම අපිට හම්බෙච්ච කොලේ තමයි අපි මේ පාවිච්චි කර කර ඉන්නේ. එතකොට අපිට පුළුවන් තව තැනක තියෙන දෙයක් කොපි කරලා මේකට දාගන්න. අපි හිතන්නකෝ ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් මේකට කොපි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් Word document එකක තියෙන දෙයක් අපිට මේකට කොපි කරගන්න පුළුවන්. එතකොට මේ copy paste කරන ඒවා තමයි මේ මෙතනින් සිද්ධ වෙන්නේ. උදාහරණයක් හැටියට මම කියන්නම්. අපිට පුළුවන් මෙන්න මේ ඡේද මේ විදිහට select කරගන්න. මේ select කරගන්නේ මෙතන ක්ලික් කරලා ඉවර වෙලා mouse එකේ වම් පැත්තේ බටන් එක ඔබාගෙනම මෙහෙම ඇදගෙන ආවට පස්සේ ඔයාලට මේක select කරගන්න පුළුවන්. මෙහෙම select කරලා ඉවර වෙලා මොකද කරන්නේ? අපිට පුළුවන් mouse එකේ දකුණු පැත්තේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ copy කියලා එකක් තියෙනවා. මෙතන මේ copy කියන එක දෙන්න. මේ විදිහට copy කියන එක දීලා අපිට පුළුවන් අපිට අවශ්‍ය තැනක් මේ විදිහට mouse එකෙන් select කරලා එතෙන්ට අපි අර copy කරගත්තු එක paste කරන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේක select කරපු ගමන් ඒක paste වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ යට තියනවා මෙන්න මේ විදිහට එක එක ඒවා මේක ඒකෙන් ආපු විදිහටම කොපි කරගන්න පුළුවන්. ටෙස්ට් එක විතරක් කොපි කරගන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහට මෙතන පෙස්ට් කර ගැනීමේ කොපි කර ගැනීමේ ඔප්ෂන් කිහිපයක් තමයි තියෙන්නේ. ඔයාලා එකින් එක කරලා බලන්න. මේ විදිහට කොපි පෙස්ට් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපි යම් කිසි දෙයක් කොපි කරගත්තා නම් ඒක පෙස්ට් කරගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මෙතන මේක තියනා වගේම ඔයාලට පුළුවන් මේ ડોකියුමන්ට් එකෙන් mouse එකේ දකුණු පැත්තේ බටන් එක ක්ලික් කරලා
මේ paste option ටික බලා ගන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මෙතන තියෙන දෙයක් කොපි කරගන්න නැතුව මෙතනින් ඉවත් කරලා තව තැනකට කොපි කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒකෙම mouse එකේ දකුණු පැත්ත ක්ලික් කරලා මේ cut කියන එක යොදාගෙන ඊට පස්සේ ඔයාලට අවශ්‍ය තැනට අරන් ගිහලා අර paste option කියන එක යොදාගෙන මේ විදිහට paste කරගන්න ඔයාලට අවශ්‍ය විදිහට. ඉතින් අන්න ඒක තමයි මෙතනදී මේකෙන් සිද්ධ වෙන්නේ. එතකොට මෙතන clipboard format printer කියන එක ගැනත් ඔයාලට මෙතනදී මම කියලා දෙන්නේ නැහැ. ඒක මම ඔයාලට වෙනම practical වලදී කියලා දෙන්නම්. මෙතනත් ඔයාලට පේනවා ඇති මේ හැම එකකම තියෙනවා අර වගේ dialog. ඒ dialog වලින් අපිට open කරගෙන තව එක එක වැඩ කරගන්න පුළුවන්.